දැන් මේ දෙවනි පේපර් එක මේකේ question number 9 වල තියෙන්නේ sentence එකේ වැරද්දක් තියෙනවා. දීලා තියෙන sentence එකේ මොනවා හරි mistake එකක් තියෙනවා. ඉතින් there is a mistake වැරද්දක් තියෙනවා. rewrite නැවත ලියන්නලු ඒවා නිවැරදි කරලා. දැන් බලන්න මෙතන Arthur Conan Doyle is a famous writer of adventure story. adventure stories කියන එක ආන්සර් එකට අවිත් තියෙන්නේ. ඉතින් ඒක හරියට හදා ගන්න ඕන. Sherlock Holmes is a fictional character created by තියෙන්නේ. මෙතන එහෙනම් created by වෙන්න ඕන. create කියන එක created වෙන්න ඕන. එතකොට තමයි නිවැරදි වෙන්නේ. created. right. created by ඔහු විසින් නිර්මාණය කරන ලද කියන අදහස එන්න ඕන ඔතනට. එතකොට තමයි ආන්සර් එක නිවැරදි වෙන්නේ. created by ඔහු විසින් නිර්මාණය කරන ලද කියන අදහස තියෙන්න ඕනේ. එතකොට තමයි ආන්සර් එක නිවැරදි වෙන්නේ. right, next one. Holmes was a detection කියලා තියෙනවා. Holmes was a detector වෙන්න ඕන. detection නෙමෙයි detector. right. Sherlock Holmes is a fictional character created by him කියලා මම කලින් එක කිව්වේ ඒක created by him වෙනවා. ඉතින් ඒක නිසා ඒක ඒ විදිහට හදා ගන්න ඕන. ඊළඟට number 3 Holmes was a detector වෙන්න ඕන. DETECTOR. right. detector කියලා හරි ගස්සන්න ඕනේ. next one. John Watson is the other main character in her stories. ඔහුගේ කතාවල කියලා අපි මේක හදා ගන්න ඕන. in her stories කියලා තියෙන්නේ. එහෙනම් මේක in his stories වෙන්න ඕන. මොකද මේක පිරිමි කෙනෙක් ගැන කතා කරන එකක් නිසා මේ her කියන එක his වෙන්න ඕනේ. right. together they souls නෙමෙයි SOLVES S අකුරක් වැටෙන්න විදියක් නැහැ. මෙතන they කියන වචනය තියෙන නිසා. එහෙනම් SOLVE කියලා විතරයි එන්නේ. soul කියන්නේ විසඳනවා. එහෙනම් ওই විදිහට තියෙන්න ඕන. they soul. පැහැදිලිද? mysteries කියලා කියන්නේ අභිරහස්. ගොඩාක් අභිරහස් ඒගොල්ලෝ විසඳනවා. අවසාන එක Doyley's books Doyleyගේ පොත් are much loved නෙමෙයි much loved. ඒ පොත්වලට ආදරය කෙරෙනවා කියන එක. මොකද are loved. Doyley's books are loved. එහෙනම් love කියන වචනය loved විදිහට ලියන්න ඕනේ. Doyley's books are much loved. by many readers in the world. ලෝකයේ බොහෝ පාඨකයන් විසින් ඩොයිලීගේ පොත්වලට ආදරය කෙරෙනවා. බොහෝ සෙයින් ආදරය කරනවා. ආන් එක තමයි ආන්සර් එකට සෙට් වෙන්නේ. right. අපි යන් ඊළඟ එකට. මේ වගේ වට තමයි කට්ටිය කැමති නැත්තේ. right. දැන් මේ හිස්තැන් පුරවන්න තියෙන්නේ. ආට ඉතින් මේ කියවන්න දෙයක් ඇත්තේ නැහැ. ඒකේ තියෙනවා මෙහෙම
three extra words වචන තුනක් තියෙනවා අමතර ඉක්මනට යන් කරගෙන they do a number of things when someone does something illegal, right? Try to find out what happened. දැන් මේ තියෙන්නේ මේ ප්‍රශ්නයේ ස්වභාවය තමයි මෙන්න මෙතන දීලා තියෙනවා කොටසක් මේ කොටසට වඩාත්ම ගැළපෙන තනි තේරුම දෙන පදේ තෝරන්න ඕන. දැන් try to find out කියන්නේ හොයන්න උත්සාහ කරනවා. try to find out. try to find out ඒ කියන්නේ හොයන්න උත්සාහ කරනවා කියන එක. එතකොට හොයන්න උත්සාහ කරනවා කියන එකට සමාන වචනයක් තමයි investigate කියන්නේ. try to find out හොයන්න උත්සාහ කරනවා. ඊළඟ එක next one take them to the police station. පොලිස් ස්ථානයට ඔවුන්ව ගෙනියනවා. ඉතින් ඔවුන්ව ගන්නවා. එතකොට මොකක්ද ආන්සර් එක? arrest. arrest කියලා කියන්නේ අත්අඩංගුවට ගන්නවා කියන එක. arrest අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. take them to the police station. මෙතන meaning එක තමයි ඔවුන් අත්අඩංගුවට ගන්නවා කියන එක. next one breaks the law. breaks the law නීතිය කඩනවා. breaks the law. එතකොට ඒකට අපි බලන්න ඕනේ තනි තේරුම දෙන පදයක්. prove කියන්නේ මම මෙතන තියෙන වචනවල තේරුම් කියන්නම්. prove prove කියන්නේ ඔප්පු කරනවා. evidence කියලා කියන්නේ සාක්ෂිය. evidence කියන්නේ සාක්ෂි. sentence කියලා කියන්නේ දැන් අපි අර දණ්ඩනය දඬුවමටත් කියන sentence එක කියලා capital right sentences to death කියලා කියන ඒ වගේ වාක්‍යයටත් කියනවා. fine කියන්නේ දඩයට ඉංග්‍රීසියෙන් කියන්නේ fine. innocent කියන්නේ අහිංසක. crime කියන්නේ අපරාධය. person කියන්නේ පුද්ගලයා. එහෙනම් මෙන්න මෙතනට එන්න ඕනේ ආන්සර් එක තමයි crime කියන වචනය. committed the crime නීතිය කඩනවා. කඩනවට කියන්නේ crime එකක් කියලා අපරාධයක්. නීතිය කැඩීම අපරාධය. right. ඊට පස්සේ යටට යන් provide facts to show something. provide කියන්නේ පුතේ සපයා දෙනවා. provide සපයා දෙනවා. facts කියලා කියන්නේ කරුණු සාධක කියන එක. එහෙනම් කරුණු සපයා දෙනවා to show something යමක් පෙන්වීමට යමක් පෙන්눔 කිරීමට කරුණු පෙන්නනවා. කරුණු ඉදිරිපත් කරනවා. අපි ඒකට කියනවා මොනවා කරනවා කියලාද? try to in court the persons charged with the crime now called the defendants. මෙතන වචන දෙකක් තියෙනවා. defendants කියන්නේ චූදිතයෝ. accused කියන්නේ විත්තිකාරයෝ. defendants කියන්නේ චූදිතයෝ. එහෙම නැත්නම් accused කියලා කියන්නේ විත්තිකාරයෝ. එහෙනම් ආන්සර් එක එන්න ඕන prove කියන එක. prove මොනවා හරි දෙයක් පෙන්눔 කිරීම පිණිස කාරණා ඉදිරිපත් කරනවා. අපි ඒකට කියන prove කියලා ඔප්පු කරනවා කියලා. prove. next one not guilty කියන්නේ වරදකාරී නැහැ කියන එක. not guilty ඒ කියන්නේ innocent කියන එක. අහිංසකයි කියන එක. not guilty same to innocent. not guilty is similar to the word innocent. And number 6
information about the crime අපරාධය පිළිබඳ තොරතුරු ඒකට සමාන පදයක් අපි තෝරනවා මොකක්ද information about the crime the jury listens to all the evidence සාක්ෂිය දැන් මේක දාන්න වෙන්නේ මෙතනට all the evidence right ඔය ටික තමයි නේද answers වලට එන්නේ හරි පියන් ඊළඟ එකට මෙතන තියෙනවා හිස් තැන් පුරවන්න ලකුණු 7ක් තියෙනවා very good නදුන් කලින්ම දාලා තියෙනව නේද වැඩි තියෙන මේ කරන හැටි හරි වචන ගාන ගණන් කරගන්න මෙහෙම කීයක් තියෙද කියලා හිස් තැන් ගානට ගැලපෙන්න තියනවද කියලා බලන්න දැන් පළවෙනි වචනේ තේරුම තමයි එයා AIR එයා කියන්නේ වාතය එයා next one that කියන පදේ තියෙන්නේ that ඊට පස්සේ call කියන්නේ ගල් අඟුරු absorb කියන්නේ උරා ගන්නවා such කියන්නේ එවැනි and කියන්නේ සහ එහෙම නැත්නම් තවද කියන එක due කියන්නේ નિયમિત નિયમિત කියන එක નિયમિત getting කියන එකට තනි තේරුමක් දෙන්න යන්නේ නැහැ ලබමින් කියන තේරුම තියෙන්නේ ලබමින් වගේ එකක් life styles කියන්නේ ජීවන රටා life styles unhygienic කියන්නේ අපිරිසිදු සෞඛ්‍ය සම්පන්න නොවන unhygienic motor කියන්නේ motor කියන එක මේව නිපාත පද ෆෝන කියන්නේ වන සතුන්ට සම්බන්ධ ඒ කියන්නේ වන සත්ව කියන අදහස වන සත්ව gases කියන්නේ වායු right එහෙනම් with the changing lifestyles and industrial development දැන් මේකේ වැදගත් වචන මතක තියාගන්න industrial development කියලා කියන්නේ කාර්මික සංවර්ධනය our environment අපේ පරිසරය getting polluted දූෂණය වෙමින් පවතිනවා day by day දිනපතාම දෛනිකව දිනෙන් දින day by day කියන්නේ දිනෙන් දින අපේ පරිසරය දිනෙන් දින දූෂණය වෙමින් පවතිනවා the land මහ පොළොව භූමිය වතුර and මොකද්ද ෆෝන විය යුතුයි මෙතනට ෆෝන ඒ කියන්නේ වන සතුන් බලමු wait වාතය තියෙනවා අපිට එයා කියන වචනය භූමිය ජලය සහ වාතය are becoming contaminated පත්වෙමින් පවතිනවා contaminated කියන්නේ දූෂිත නැත්නම් දූෂණය වුණු තත්ත්වය කියන එක contaminate කියන්නේ දූෂණය වෙනවා එහෙම නැත්නම් ඒවා අර තත්ත්වය වෙනස් වෙනවා භාවිත කර හැකි තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයකට පත් වෙනවා කියන එක yeah are becoming contaminated and right මම ශනිකව කතා කරගෙන යනවා උත්තර මේ වෙලේ දාන්නේ මේ විදිහට කියලා මට හිතෙනවා unhygienic විය යුතුයි මෙතනට එන්නේ කියලා දාගෙන යන ගමන් වෙනස් answers තියෙනවා නම් කට්ටිය මේකේ answers ගැන ඉක්මනට කියන අය ඉන්නවා එතකොට කතා කරන්න පුළුවන් right unhygienic for sustaining biological system right yes කට්ටිය උත්තර ටික දානවනේ හොඳයිනේ හරි very good
එතකොට ඔන්න මාක් කරගන්න එහෙනම්. පළවෙනි එක තියෙන්නේ එහෙනම් ලයිෆ් ස්ටයිල්ස් කියන එක. දෙකට මම කිව්වේ එයා කියන වචනය. ඊළඟට තුන්වෙනි එකට කිව්වේ are becoming contaminated and unhygienic කියලා. unhygienic ඊට පස්සේ system is growth of flora right. That for sustaining biological system right. ඔයාලා දීලා තියෙන answers මම මේ බලාගෙන යන්නේ. පහට apply කරොත් fauna is not හතර that unhygienic for sustaining biological system that is right. හතරට එන්න ඕන that දැම්මොත් that is growth of flora fauna vegetation right. vegetation කියන්නේ මේ වනාන්තර ශාක සංහතිය කියන එක vegetation right. ඊට පස්සේ and people due to yes to කියන වචනේ දාන්න ඕන due to නිසා කියන අදහස ගන්න. due to emissions අංක 6 due to emissions කියන්නේ විමෝචනය නිසා. emissions එහෙම නැත්නම් අර පිටවන වායුන් පිටවන දේවල් emissions විමෝචනය වන දේවල් due to emissions of industries කර්මාන්ත වලින් නිකුත් වන දේවල් නිසා. and number 7 motor vehicles motor වාහන. the atmosphere කියන්නේ වායුගෝලය. atmosphere වායුගෝලය is getting polluted වෙන්න ඕන. හරියටම හරි. getting polluted දූෂණය වෙනවා with dangerous chemicals භයානක රසායනික ද්‍රව්‍ය සමගින්. එහෙම නැත්නම් භයානක රසායන ද්‍රව්‍ය වලින්. බ්ලැන්ක් එකක් තියෙනවා. yes in the form of gases oh වායූන් වල ස්වරූපයෙන් in the form of එහෙනම් in කියන එක තමයි ආන්සර් එකට එන්නේ. in the form of gases these blank එකක් තියෙනවා. gases mainly carbon dioxide ඔව් මෙකී වායූන් කියලා these gases කියලා 10 වෙනි එකට gases එන්න ඕන. carbon dioxide are produced blank එකක් to burning of fuels. ඒ කියන්නේ දැන් බලමු මෙහෙම are produced මම මේ සරලව කතා කරගෙන යන්න. හොඳ වෙලාව යනවා නැත්නම් මේ ප්‍රශ්නේ ලියන්න. පොඩි සපෝට් එකක් දාලා සපෝට් එකක් තමයි දෙන්නේ. මේකේ ආන්සර්ස් ටික දාන්න තියෙන ක්‍රමය තමයි කියලා දෙන්න ඕනේ. නැත්නම් මටත් මේක විනාඩි ගාන යනවා මේ ප්‍රශ්නේ ලියන්න හිතන්න ඕනේ වෙලාව. රයිට් වචන ටික කියෝ දාන්න. සෙට් වෙන හැටි තමයි මම මේ කතා කරන්නේ දල වශයෙන්. carbon dioxide produced due to burning of fuels කියලා තමයි මට හිතෙන්න තන්ට එන්න ඕනේ due to කියන වචනය. අපිට due to කියන එක අපි කලින් සැරේ කොහේ හරි දැම්ම වගේත් මතකයි. right කල්පනාවෙන් කරන් යන්න ඕනේ. මේක සෙට් වෙන්නේ වචන ඔන්න ඔය වගේ දාගෙන යන්න ඕනේ. due to burning කියන්නේ දැල්වීම පිච්චීම of fuels කියලා කියන්නේ
yes. Alright, උඩ 2 දැම්ම අපි මෙතනට div තමයි දාන්න වෙන්නේ. very good. මෙතනට div තියෙනවා උඩට 2 දැම්ම අපි. right. මෙතනට div 2. මෙතන 2 තියෙන නිසා div 2 කියන්නේ පිච්චීම නිසා fuels කියන්නේ ඉන්ධන වර්ග. ඊළඟට අපි දානවා මෙන්න මේ coal කියන්නේ ගල් අඟුරු. fuels, coal, wait. burning of fuels 12 fuels මෙතන තියෙනවා as petrol diesel wood petrol diesel දර මෙතනට එන්න ඕන අපි සෙට් එකෙන් වචන බලාගෙන ගියොතින් ඇවිල්ලා 12 වෙනි වචනයට මෙතන as තියෙන නිසා ඉංග්‍රීසි වල වචනයක් තියෙනවා such as කියලා වැනි කියන අදහස දෙන පදයක් such as. එතකොට such එක මම මෙතනින් ගලවලා ගෙනහලා මෙතනට ලිව්වොත් 12 වෙනි එකට as උත් තියෙන නිසා such as වැඩේ ගැලපෙනවා. such as petrol diesel wood blank එකක් තියෙනවා wood coal කියන වචනය විය යුතුයි එතනට ගල් අඟුරු ආදී දේවල් කියන අදහස ලබා ගන්න. right 13ට ගල් අඟුරු ඊට පස්සේ ටිකක් යටට යම් පේන්නේ නැති නිසා වාට මේක ස්ක්‍රීන් එක උඩට අදින්නම්. right wood 13 wood කියලා කිව්වා. wood ඊට පස්සේ wood කියන්නේ දර coal කියන්නේ ගල් අඟුරු. we are burning wood blank එකක් cutting down කපා දැමීමෙන් trees කියන්නේ ගස්. පළමු we are burning wood and cutting down trees which absorb carbon dioxide. එතකොට we are burning wood අපි ගස් කපමින් ඉන්නවා. කපලා දදා ඉන්නේ අපි ගස්. we are burning wood අපි දර පුච්චනවා නේද ලී පුච්චනවා. we are burning wood and cutting down trees right which is believed to cutting down trees which absorb කියන්නේ උරා ගන්නවා කියන එක. උරා ගනු ලබන which කියන්නේ relative pronoun පදය. carbon dioxide in the process of producing food ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී උරා ගනු ලබන carbon dioxide ඒ පිටවෙනු ලබන carbon dioxide උරා ගනු ලබන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී උරා ගනු ලබන කියන්නේ carbon dioxide උරා ගනු ලබන ගස් අපි කපා දමනවා. it causes greenhouse effect එමගින් හරිතාගාර ආචරණය greenhouse effect එක කියන්නේ එය හරිතාගාර ආචරණයට ඉවහල් වෙනවා. which is believed to be the cause of a gradual warming of the surface of the earth. පෘථිවියේ මතුපිටෙහි ක්‍රමානුකූල උෂ්ණත්වය වැඩිවීමක්. gradual warming of the surface මතුපිට surface කියන්නේ මතුපිට පෘථිවිය මතුපිට ක්‍රමානුකූල gradual warming එකක් උණුසුම් වීමක් gradual warming එකක් අන්න ඒකට කෝස් වෙනවලු හේතු වෙනවලු මේක. එහෙනම් උත්තර ටික ඔය විදිහට කතා කරා යම් පල්ලෙහාට ලස්සන ඩයලොග් එකක් තියෙනවා. මේක මෙහෙමයි. පුබුදු උදාරත් එක්ක කරපු ඩයලොග් එකක් තියෙන්නේ. මේකේ තියෙන extract ටික සංවාදයක් තියෙන්නේ. complete the extract from a letter පුබුදු wrote to another friend. දැන් මෙහෙමයි. පුබුදුට යාළුවෙක් ඉන්නවා උදාර කියලා.
ඉතින් පුබුදුයි උදාරය දෙන්න සාකච්ඡාවක් කරනවා. මේ තියෙන මේ සාකච්ඡාව. ඕක පුබුදු ඔය සාකච්ඡාව කරලා ලියුමක් ලියනවා වෙන යාළුවෙකුට. A few weeks later තමයි ලියුම ලියන්නේ. සති කීපයකට පසුව. Mentioning about this conversation. This conversation කියන්නේ මෙම සංවාදය. Mentioning කියන්නේ සඳහන් කරමින්. මෙම සංවාදය ගැන සඳහන් කරමින් තමයි ලියුම ලිව්වේ. හරිද? දැන් ඩයලොග් එක ටක් ගාලා කියව ගමු අපි. Hi උදාර. Where are you going? ඔයා කොහෙද යන්නේ? දැන් මේ reported speech ගැන තමයි අපෙන් අහන්නේ. Where are you going? ඔයා කොහෙද යන්නේ? කොහෙ යන ගමන්ද ඉන්නේ? Where are you going? ඔයා කොහෙද යන්නේ? I am on my way. ඒ කියන්නේ මම යන ගමන් ඉන්නේ. කොහෙටද කියලා දානවා. I am on my way to. ඔයාට මේ වචනය ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් මේ කොටස. I am on my way to goal. මං ගාලු යන ගමන් ඉන්නේ. I am on my way to home. මම ගෙදර යන ගමන් ඉන්නේ. I am on the way home කියලා කියන්නත් පුළුවන්. I am on my way to කියලා දාලා යන තැන ලියනවා. I am on my way to the book fair to buy a dictionary. book fair කියන්නේ පොත් සල්පිල. to buy a dictionary. dictionary එකක් ගන්න මම මේ පොත් කඩේට පොත් සල්පිලට යන ගමන් ඉන්නේ. really ඇත්තට my uncle gave me one recently. මගේ මාමා නේද එයාගේ මාමා දීලා යාට එකක් ළඟදී. හොඳ මාමා කෙනෙක් ඉන්නවා යාට ඩික්ෂනරි එකක් දීලා. recently මෑතකදී. one කියන්නේ එක. ඒ කියන්නේ මොකද්ද? ඩික්ෂනරි එකක්. එතනදී. Do you know how to use it? ඔයා දන්නවද ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා? Yes, my sister is helping me. මගේ සහෝදරිය මට උදව් කර ඉන්නවා. නැත්නම් උදව් කරනවා. By the way, ඒක නෙමෙයි. By the way, would you like to come with me? ඔයා කැමතිද මාත් එක්ක එන්න? Would you like to come with me? I am sorry, I can't. I have volleyball practices. මට සමා වෙන්න මට බෑ. මට volleyball පුරුදු වෙන්න තියෙනවා. පුහුණු වීම තියෙනවා. Then it's okay. එහෙනම් කමන්නේ. I will bring my new dictionary to school tomorrow. මම මගේ අලුත් ඩික්ෂනරි එක හෙට ඉස්කෝලේට ගේන්නම්. I'll bring mine to. මම මගේ එකත් ගේන්නම්. See you. එහෙම කියලා ඉවර කරනවා. I'll bring mine to. මම මගේ එකත් ගේන්නම්. දැන් අපිට තියෙන්නේ මෙහෙමයි. මේකේ I met Udara a few weeks ago. He said that. දැන් මෙයා කියන්නේ I am on my way කියලා. නේද? එහෙනම් මෙතන එන්න ඕන he said that he was on his way to the book fair to buy a dictionary. පේනවනේ? I told him that my uncle. Come on, answers type කරන්න. gave තියෙන්නේ. මොකක් වෙන්න ඕනද? simple past tense ක්‍රියාපදයක් තියෙන්නේ. gave. I told him that my uncle had given. Had given. I simple past tense එකක් නම් had given කියලා එන්න ඕන නේද? Had given. I told him that my uncle had given me one recently. gave කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි යන් Udara asked me. Udara ඇහුවා if I knew මම දන්නවද කියලා. How to use it. ඒක පාවිච්චි කරන්න කොහොමද කියලා. And I told him that my sister
is helping මොකද්ද වෙන්න ඕන? was වෙන්න ඕන නේද? හරි සරලයි. My sister was helping me. තමන්මයි කියන්නේ මේක. මගේ සහෝදරිය මට උදව් කරනවා කියලා එක දෙන්න ඕන. him නෙමෙයි මීම තමයි එන්නේ. තමන්ටමනේ උදව් කරන්නේ මේ. My sister was helping me. Then he invited me to join him to go to the book fair, but I said that I couldn't come because යා කියනවා I had volleyball practice. Right. මෙයා කියන්නේ I have volleyball practices කියලා because මෙහෙම තියෙනවා I had volleyball practices. He said that දැන් ඊට පස්සේ යා මොකද්ද කියන්නේ අනිත් යාළුවා? I will bring my new dictionary to school tomorrow කියලා කියන්නේ. දැන් I will කියන එක අපි he would වෙන්න ඕන නේද? will bring would bring වෙන්න ඕන. will කියන වචනය would වෙන්න ඕන. එයා my කියන එක his වෙන්න ඕන. ඔහුගේ dictionary. tomorrow කියන එක the next day වෙන්න ඕන. ඔන්න කැලි ටික වෙනස් කර ගන්න ඕන සී කල්පනාවෙන්. හොඳට අවබෝධයෙන් ඉන්න. නැත්නම් ඒක වරදි. He said that එහෙනම් මේක ලියන්න ඕන he would bring his new dictionary. He said that he would bring his new dictionary to school the next day. ඊට පස්සේ I said මම කිව්වා මෙයා කියනවා I will bring mine too. that මොකද්ද කියන්නේ? I said that I would bring would වලට පස්සේ ක්‍රියාපදයේ සාමාන්‍ය විදිහට තියන්න දෙන්න ඕන. I would bring mine. අගට to කියන වචනේ මේකේ තියෙන නිසා ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ අන්තිමට to කියලා තියෙන නිසා I to ලියන්න I would bring mine too. ඉතින් මේක reported speech lesson එක ආශ්‍රය කරගෙන ආපු එකක්. මේක මම මෙතනින් මේ කොටස ඉවර කරලා යනවා ඊළඟ ප්‍රශ්නෙට. දැන් මෙතන ස්ටේෂන් දෙකක පින්තූර තියෙනවා. ඔයාට පේනවා ඇති මෙහෙම. නේද? මේ පින්තූර දෙකක් දීලා සංසන්දනය කරන්න තියෙන්නේ. Right. I can see some students have given me the answers. දැන් ගත්තොත් A B කියලා පින්තූර දෙකක් තියෙනවා. බලන්න ප්‍රශ්නේ කියවල එකපාරක්. Study the two pictures given and given pictures given and දෙන ලද පින්තූර study කරන්නලු and select the sentences දීලා තියෙනවා යටින් වාක්‍ය ටිකක් which describe each picture. ඒ පින්තූරේ විස්තර කරන වාක්‍ය හොයන්නලු. Write the correct letter in the relevant column. relevant කියන්නේ අදාළ, column එක කියන්නේ ඉස්සලා දීලා තියෙන තීරය. පළවෙනි එකක් ඔබ වෙනුවෙන් කරලා තියෙන්නේ. බලන්න අපි යන් ඉස්සරහට කියවගෙන මේ පින්තූරේ බලමු A කියන එක ගැලපෙන්නේ මොන එකටද කියලා බලමු අපි. A.
The station is deserted. Deserted කියලා කියන්නේ මේ සෙනඟ නැති වෙලා ගිහිල්ලා. එහෙනම් B වලට එන්න ඕන. මේ B කියන එක පැත්තට දාලා තිනවා A කියන උත්තරේ. මම තිරේ චුට්ටක් පොඩි කරනවා. එතකොට කාටවත් පේන්න. The luggage barrow is empty. Luggage barrow එක කියලා කියන්නේ මෙන්න මේක. පේන්නේ නැත්නම් ඒක zoom කරලා බලන්න හොඳේ. luggage barrow එක. මෙන්න මේක මම මේ කොටු කරනවා එකක්. අර තියලා ඇදගෙන යන්නේ. ඒක empty. එහෙනම් ඒකත් දාන්න ඕන. කොයි පැත්තටද? B කියන පැත්තට දාන්න ඕනේ ඒකත් නේ. The porter is wheeling the luggage. දැන් porter කියලා කියන්නේ මෙන්න මේ තල්ලු කරන් යන මිනිස්සයා. ඔයාලට පේනවා එයා ඒක තල්ලු කරන් යනවා. එහෙනම් ඒක වැටෙන්න ඕන A කියන පැත්තට. ඒ මිනිස්සයා මෙතන තල්ලු කරන් යන එකක්. wheeling the luggage. luggage කියන්නේ ගමන් මලු දාන එක. ගමන් bag. There is a young man sitting on a bench. බංකුවක වාඩි වෙලා තරුණ මිනිසෙක් ඉන්නවා. මෙන්න ඉන්නවා මිනිසයා. පෙනුමෙන් නම් කවුරු වගේද? right. පත්තරයක් කියෝක ඉන්නව නේද? කවුරු එනකන් වාඩිලා ඉන්නව එතනට වෙලා. reading a newspaper පැහැදිලි ඉතින් ඒක දැක්ක ගමන්ම පින්තූරේ B. The station is crowded. Station එකේ සෙනඟ පිරීලා. එහෙනම් මේකට yes very good නඳුන්. Many passengers are getting off. ගොඩාක් මිනිස්සු මොකද කරන්නේ? බහිනවා. getting off කියලා කියන්නේ බහිමින් ඉන්නවා. yes getting off the train. කෝච්චියෙන් බහිමින් ඉන්නවා. get off කියන්නේ බහිනවා. සේනිත් ඉඳලා නේද? good good. ඊළඟට there is a dog sleeping on the platform. බල්ලෙක් ඉන්නවා නිදාගෙන. ගාන්ට පෙන්නනවා මට කලින්. මට සතුටුයි දැන් ලබන අවුරුද්දේ මේක හරි ලේසි වැඩි කරන් යන්න. ඊළඟට තියෙනවා there is a long queue. දිග පෝලිමක් තියෙනවා. queue කියලා කියන්නේ පෝලිම කියන එක. right. queue. queue. නේද? මේක තනියම ශබ්ද කරන්නේ queue කියලා. queue of people waiting to buy tickets. ticket ගන්න පොලිමේ මිනිස්සු ඉන්නවා. ඉතින් පින්තූරේ පේනවා ඇති. It seems that a train has not arrived. කෝච්චියක් ඇවිල්ලා නැති පෙනුමයි නැහැ වගේයි. It seems that a train has not arrived for a long time. ගොඩාක් කාලයකට කෝච්චියක් ඇවිල්ලා නැහැ වගේ මේ පැත්තට තමයි ඒක සෙට් වෙන්නේ. එහෙනම් අදාළ අංකේ දාන්න ඕනේ මේ පැත්තෙන්. The ticket collector is collecting the tickets. Ticket එකතු කරන මිනිසයා ticket එකතු කරමින් ඉන්නවා from the passengers leaving the station. Station එකෙන් පිටත් වෙලා යන මිනිස්සුන්ගෙන් ticket එකතු කරමින් ඉන්නවා. very good. ඔයාලා පෙන්නනවා ඒක. මේ ඉන්නේ මෙතන එකතු කරනවා. පගාව ගන්නවා නෙමෙයි මේ. නේද? 119 ගහන දෙයක් නැහැ. The porter is leaning against a pillar by the luggage barrow. දැන් porter කියලා කියන්නේ මේ හැරි පොටර් නෙමෙයි හොඳ. අරවා එකතු කරලා ගෙනියන මිනිස්සයා. leaning. learning නෙමෙයි හොඳ මේ තියෙන leaning. lee කොහොමද කියන්නේ ඒක? L E A N. මේක ශබ්ද කරන්නේ මොකක් කියලාද? මේක ශබ්ද කරන්නේ lean කියලා. lean කියන්නේ හේතු වෙනවා. right? එහෙනම් leaning කියන්නේ හේතු වෙමින් ඉන්නවා නේද? හේතු වෙලා lean. ඔන්න අලුත් ක්‍රියාපදයක් lean හේතු වෙනවා. මොකකටද හේතු වෙලා ඉන්නේ මේ මිනිසයා? against එහෙම නැත්නම් යමකට මේ නිපාත පදයක් against කියන්නේ a pillar කියන්නේ කණුවක්. කණුවකට හේතු වෙලා ඉන්නවා. by කියන්නේ අයිනේ.
ලැගේජ් බොරෝ එක අයිනේ තියෙන කණුවකට හේතු වෙලා ඉන්නවා රයිට්. ඔව්. ඔයාලට පේන ඇති මෙතන ඉන්නවා කණුවට හේතු වෙලා පස්ස තියාගෙන බිමට පේනවද? කණුවකට ඇලවෙලා ඉන්න හැටි. හරි. පිලර් කියන්නේ කණුව අලුත් වචනයක්. සමහර වෙලාවට ළමයි දන්නේ නැති වෙන්නත් පුළුවන් නේ. පිලර් කණුවක්. බයි කියන්නේ අයිනේ. ද ලැගේජ් බොරෝ කියන්නේ මේකට සිංහල වචනයක් මම කියන්න යන්නේ නැහැ. මෙන්න මේ ඇදගෙන යන එක. ඕක උඩ ගමන් මලු තියලා ඇදන් යනවා. ලීන් කියන්නේ ඉගෙන ගන්නව නෙමෙයි. මොකද්ද? ඇලවෙනවා කියන එක. ලර්න් කියන වචනේ හා සමානයි ටිකක් පෙනුමෙන්. ඉතින් උදේ ක්ලාස් එකේ මට සතුටුයි මේ උමනාව තියෙන 30ක් ඉන්නවා මේ වෙලාවේ. right ඉක්මනට යන් ඊළඟ එකට 14 You had a cultural show in your school recently. Write a letter to a friend abroad describing the event. දැන් ඉස්කෝලේ තිබිලා තියෙනවා සංස්කෘතික උළෙලක්. A cultural show එකක්. cultural show එකක්. සංස්කෘතික ප්‍රසංගයක්. cultural show. A cultural show. ඉස්කෝලේ recently කියන්නේ ළඟකදී. ළඟදී ඉස්කෝලේ තිබුණා cultural show එකක්. Write a letter to a friend. එහෙනම් මේක ෆෝමල් එකක් නෙමෙයි ඉන්ෆෝමල් ලියුමක්. ලියුම ලියන්න තියෙන යාළුවෙකුට abroad කියන්නේ රට ඉන්න. describing the event. මේ තිවිච්ච වැඩසටහන විස්තර කරමින් මේක මොකද්ද අන්තර්ගත වෙන්න ඕන. organizersලා සංවිධායකයෝ කවුද කියන එක. purpose අරමුණ items කියන්නේ තිබිච්ච ඉසව්. එහෙම නැත්නම් තිබිච්ච දේවල් මොනවද මේකේ ඉදිරිපත් කරලා. response from the audience. audience එකෙන් ලැබුණු ප්‍රතිචාර මොනවද? ඒ වගේම මේකට ඔයාලට අනුග්‍රහ කළේ කවුද? වචන 100යි. අපි ලියමු ටක් ගාලා. මම බේසික් ටික කියන්නම්. දැන් යාළුවා රටනේ ඉන්නේ. ඉතින් ඔයා ලියනවා මෙහෙම දැන්. ඔයාගේ ඇඩ්‍රස් එක එන්න ඕන මෙතනට. අපි හිතමු නිමල් කියලා. නිමල් අපි ලියන මෙහෙම. ඕනනම් ටෙම්පල් රෝඩ් ඕල්. ඔහොම කියලා දාලා පටන් ගන්න පුළුවන්. හරිද? දිනේ මං කිව්වා ඔයාලට ගැටලුවක් නැහැ කියලා මෙහෙම දැම්මත්. එහෙම දැම්මත් අවුලක් නැත. හරිද? මම දිනේට නිශ්චිත සිස්ටම් එකක් දීලා නැහැ. ඕනනම් උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි පොතේ බලන්න. දිනේ දාලා තින්නේ එහෙමයි. ඔය පොඩි අය සමහර හිතන් ඉන්නවා අර විදියට දැම්මම වැරදි කියලා. ඒ නිසා ඕනනම් මම 7th of නේද? ඔක්තෝබර් නොවැම්බර් සෙප්තැම්බර් ඔහොම දාලා ඩියර් මගේ යාළුවා ඉන්නේ රටනේ. ඩියර් සම්පත් ලියුම ලියන්න යනවා නේද? පළවෙනියටම ලියුමක මුලින්ම තියෙන්න ඕන එයාගෙන් කොහොමද අහන්න ඕන ඉස්සර වෙලාම යාළුවගෙන් how are you ඔය වගේ සරල ටිකක් හැමදාම මතක තියාගන්න. how are you I hope නේද? I hope you are මේක මෙහෙම මතක තියාගත්තත් කමන්නේ I hope you are fine කියලා. එහෙම නැත්නම් I hope you are doing fine කිව්වත් හරි. ඉතින් අපි ලියුමකදී කියනවා කලින් ලියුමක් එවන්න බැරි වුණාට සමා වෙන්න වගේ එකක්. I am sorry for being unable to send you a letter. ඊට පස්සේ දැන් කියාගෙන යන්න හදන්නේ කෙලින්ම වැඩේට බහින්නේ නැහැ තවම. දැන් අපි මේ ලියුම ලියන අරමුණ කියනවා. anyway එහෙම වුණත් කොහොම වුණත් anyway කියන්නේ ඒක එහෙම වුණත් කෙසේ වෙතත්
I am writing tell you about cultural event, about the cultural event which was taken place. Recently, මෑතකදී. මෙහෙම ලියන් ඊළඟ ඡේදෙදි දානවා විස්තර ටික ප්‍රධාන විස්තර ටික. ප්‍රධාන විස්තර අතරට එන්න ඕන මෙන්න මේවා. ඕගනයිසර්ස්ලා තියෙන්න ඕනනේ. එහෙනම් ලියන්න ඕන our බලන්න our English club organized this program and the purpose of this program මේකේ purpose of this මේකේ අරමුණ උනේ was to collect funds අරමුදල් රැස් කිරීම for poor students in our area නේද අර ළමයින්ට පරක් වෙන යන්න මම මේ ප්‍රශ්න දෙක කියලා දෙන්න තව විනාඩි 10ක් තියෙනවා the items presented නේද අපි ලියනවා many items were presented කියලා many items were presented in this cultural show among right ඉතින් මෙතන අදහස් වෙනවා අපේ කණ්ඩායම විසින් කරන ලද නර්තනාංගය හැමෝම විසින් admired අගය කළා මම මේ සේරම එක පළවෙනි මැද කොටසට ගානවා I'm happy
I'm happy. I'm so happy. I'm so happy. Happy ලියලා නැහැ. I'm so happy about. Right. I'm so happy about the positive response. ධනාත්මක ප්‍රතිචාරය ගැන මට සතුටුයි ගොඩක්. That we got අපිට ලැබුණු from the audience. Audience එකෙන්. නේද? Even our minister. නේද? State ඕනේ. ඇමතිවරු ඕනේ. Even our principal. Even our principal appreciated us. අපේ ගරු විදුහල්පතිතුමා පවා අපිව අගය කරා. නේද? And also ඒ වගේම he gave us presents. ඔහු අපිට තෑගි දුන්නා. presents too. ඔහු අපිට තෑගි දුන්නා. The sponsors of this මේ නිකංකත් දානවද? The sponsors of this event. මෙම event එකේ අනුග්‍රාහකයන් වූයේ සමගි welfare fund members were the members of සමගි welfare fund in our area. එහෙනම් of our area දැම්මත් හරි. අපේ ප්‍රදේශයේ තියෙන සමගි සුබසාධන අරමුදල කියන අන්නේ අරමුදලේ සමාජිකයෝ තමයි මේකට ස්පොන්සර්ස් ලැබුණේ. අනුග්‍රාහකයෝ දුන්නේ උනේ. මේක කරේ අපි ඉංග්‍රීසි ක්ලබ් එකෙන්. නමුත් අපිට මේ ගමේ කට්ටිය තමයි අනුග්‍රහය කරේ. I enjoyed a lot. So by the way ඒක නෙමෙයි. දැන් ප්‍රධාන ටික අපි කිව්වා නේද? So by the way how is දැන් මෙයා රට කිව්වනේ ඉන්නේ. How is your ඉක්මනට මම ලියනවා මේක. New life අලුත් ජීවිතය in India. ඉන්දියාවේ කොහොමද ඔයාගේ අලුත් ජීවිතේ? How is your new life in India? I am happy if we can meet again soon. මම සතුටුයි මට සතුටුයි ආයමත් අපිට ඉක්මනට හම්බ වෙන්න ලැබෙනවා නම්. Give my regards to your mage. Okay. I'm happy if give my regards to your අමතක කරන්න එපා මේක ලියන්න. Give my regards to your family members. ඔයාගේ පවුලේ සමාජිකයන්ට මගේ සුභාශිංසන ලබා දෙන්න.
ආදරේ මතක් කරා කියන්න අන්න ඒ වගේ එකක්. You my regards to your family members. නේද? යාළුවෙකුට ලියන්නේ I have got to go. මට දැන් යන්න තියෙනවා. එහෙම නැත්නම් මට දැන් නවත්තන්න තියෙනවා. I have got to go now. ඔය කතා කරද්දි ලියන ඒවා right රාජකාරී වෙන කොහොමදවත් ලියන්න එපා. right. Reply me please. Reply me soon. මට ඉක්මනින් පිළිතුරු එවන්න. මේද ඕනනම් මෙහෙම එකක් දාන්න පුළුවන්. God bless you දැම්මත් කවන්නේ. මේද triple gem bless you ආට තෙරුවන් සරණයි. කියලා දාලා ඉවර වෙලා. Your loving friend FRIND අපි හිතමු සස්මිත කියලා. right. Your loving friend සස්මිත. මම කියලා දාලා යවනවා ලෙටර් එක. ඉතින් මේක මට හිතනවා ප්‍රමාණවත් වෙයි කියලා. ඔයාගේ ඇඩ්‍රස් එක මේකේ තියෙන්නේ. සම්පත් යවන්නේ ආයෙන්නේ ඉන්දියාවේ. ඔක්කොම පොයින්ට් ටික කරුණු ටික මේව කරගත්තා. මම හිතන්නේ ස්ක්‍රීන් එක මම අයින් කරනවා දැන්. වෙලාව හරි. ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගන්න. නේද? right. හරි. 6යි. හරියටම 6යි. ඊළඟට තියෙන අපිට ඒකෙම මෙන්න graph එකක් විස්තර කරන්න. දැන් මම මේ කියන්නම්. මෙන්න මෙහෙම. bar graph එකක්. average rainfall එක. average rainfall කියලා කියන්නේ සාමාන්‍ය වර්ෂාපතනය. හරිද? මේ වෙලාවේ කියලා දෙන්න ගියොත් කට්ටියට පාඩුයි. 25 ඉන්නේ. භාගයයි. average rainfall එක මම නිකන් කියන්නම්. වෙස්ටර්න් ප්‍රොවින්ස් එකට 2014 අවුරුද්දේ බස්නාහිර පළාතට වැටුණු සාමාන්‍ය වර්ෂාපතනය තියෙන්නේ. graph එක බලලා description එකක් ලියන්න තියෙන්නේ වචන 100ක. ඉතින් මේවා මෙන්න මේ වචන ගැන මතක තියාගන්න හැම වචනයක්ම බලහත්කාරයෙන් පාවිච්චි කරන්න ඕනේ නෑ. ඔයාට මේකේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. you must use කියලා නෙමෙයි දීලා තියෙන්නේ. you may මේ වචන may help you. ඔබට උපකාර වන්න ඉඩ තියෙනවා. ඔයා ලියන ඒවාට මේවා ඉඩ තියෙනවා ලියන්න. The following words may help you. ඔයාට උපකාර වෙයි කියලා කියන්නේ. right. ඉතින් ඔයාට මේක ලියන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ මේ මොකක්ද කියලා ලියනවා. පළවෙනි ඡේදේ පටන් ගන්න පුළුවන් description එක නේද? The above bar graph නැත්තම් නේද? The given bar graph depicts නැත්තම් illustrates මම ඔය ඉගෙනුවා. show කියලා දැම්මත් කමන්නේ. shows the average rainfall of the Western Province received in 2014. The above bar graph shows the average rainfall of the Western Province received in 2014. The following නෙමේ above එක ඉහත දීපු එක. ඊළඟට විස්තර කරනවා vertical එකයි horizontal එකයි දෙක. දැන් අපි කියනවා මෙහෙම. The vertical axis represents the months. නැත්තම් 12 months. And horizontal axis එකෙන් මොකද්ද වෙන්නේ කියලා කියනවා මාස ටික තමයි නියෝජනය වෙන්නේ. And the vertical axis indicates indicate කියලා කියන්නේ සඳහන් කරනවා indicates average rainfall. මොකක්ද සඳහන් කරන්නේ යා?
average rainfall. ඊළඟට ලියනවා මොකද්ද? පළවෙනි ඡේදෙම තාම ඕන තරම් ලියන්න පුළුවන් නේ. මාස ටික ලියන්න පුළුවන්. එහෙම වැඩක් නැහැ. මාස ටික ලියුවාම ඔක්කොම ලියන්න ඉවරයක් නැහැ නේ. ඊට පස්සේ අපි පටන් ගමු ලියන්න වැඩිම තැන ඉඳන් ලොක්කගේ ඉඳන් පොඩ්ඩ දක්වා එනවා පල්ලෙහාට. මුලින් මම එක දවසක් කියලා දුන්නා මේක ගැන මම ආයෙ කියනවා. O level වලට කලින් වාර විභාගයකට මෙච්චර දවස් ගානක් උගන්වනවා නම් ඔයා හිතා ගන්න O level වලට මම කොච්චර උදව් කරයිද කියලා. හරි. යාළුවන්ට පුළුවන් ඕනනම් ඒ වෙනකොට පේපර් ක්ලාස් එකට සෙට් වෙන්න. අපි වැඩි මේක කියනවා. නේද? The most ලොකුම තැන ඉඳන් ලියනවා. Alright. The highest ඉහළම වර්ෂාපතනය ලොකුම එක ඉහළම එක දැන් මෙතන තියෙන ඉහළම මම පාවිච්චි කරලා ලියනවා. The highest rainfall is reported වාර්තා වෙනවා. in දැන් මේ මෙතන පටන් ගන්න ඕන according to කියලා මම කිව්වේ නෑ ඔයාලට. මෙහෙම according to the bar graph. According to the bar graph, the highest rainfall is reported in August. And it marks a සනිටුහන් කරනවා above 250 millimeters. පැහැදිලිද? yes tomorrow කියන එකට following day කියලා කියන්න පුළුවන්ද කියලා ළමෙක් අහලා තිනවා. ඒකට උත්තරේ yes. කිසිම ගැටලුවක් නැහැ. හොඳයි. හරි. highest මොන මම එකක් දැම්මා. According to the bar graph, the highest rainfall is reported in August and it marks සනිටුහන් කරනවා about 250 millimeters. 250ට වැඩිනේ. එහෙම නැත්නම් nearly 300 millimeters. පාට ඕකම ලියන්න තිබ්බ ඕනනම් it marks nearly ආසන්න වශයෙන් මිලිමීටර 300ක්. හරියටම 250ට වැඩි මේක. ආසන්න වශයෙන් මිලිමීටර 300ක් කියලා ලියන්නත් පුළුවන්. and ඊළඟට බලනවා අඩුම එක්කෙනා. මේක නම් ඩිසෙම්බර් නේද? ඩිසෙම්බර්
we can clearly see that අපිට බව පැහැදිලිව දකින්න පුළුවන් there are yes they are around that January, February, March, April and November, December. මම chain කෙලියන chain February, March, other months. මෙන්න මේවා තමයි මාස that the rainfall lower than lower than කියන වචනේ යොදා ගන්නවා 50 millimeters was reported. ඉතින් මේක ලියද්දි ටිකක් මේ කල්පනාවෙන් ලියන්න ඕන ලියුමක් ලියනක ලේසි නම් ඒක ලියන්න නිකන් බොරුවට එහෙම මෙහෙන් දාලා ලියන්න එපා හරියටම ග්‍රැමටිකලි ලියන්න ඕන මේක ලියන්න හරි ඒක මං කියන දෙයක් තමයි පුළුවන් අය ලියුම ලියන්න බැරි ටිකක් අමාරු පොඩි හරි තැනක් වරද්ද ගත්තොත් හරි අපරාධයක් දැන් නිකන් රිපෝටඩ් දැම්ම නම් ඒක හරි නෑ was reported ඉතින් ඒක පැසිව් වොයිස් එහෙම ඇදලා බලලා ලියන්න ඕන එකක් months that the rainfall lower than 50 millimeters was reported. මිලිමීටර 50ට වඩා අඩු වර්ෂාපතනයක් ලැබුණා වූ මාස තමයි මේවා. ඒ බව අපිට පැහැදිලිව දකින්න පුළුවන්. නේද? the equal දෙන්නෙක් ඉන්නවා සමාන දෙන්නෙක් ඉන්නවා February March in the months නැත්නම් අපිට දැන් පුළුවන් the months Feb Feb කියලා ලියන්නේ හොඳ and තමයි ලියන්න පුළුවන් and equal an equal number of average rainfall හරිද සමාන සංඛ්‍යාවක් has been got එහෙම නැත්නම් has been reported වාර්තා වෙලා තියෙනවා සමාන සංඛ්‍යාවක් in the months of Feb and February සහ මාර්තු March නේද දැන් මම ටිකක් වෙයි සංකීර්ණ කරනවා අරක මේකට වඩා වැඩි නේද ඔන්න එකක් මම සංසන්දනය කරලා පෙන්නන්නම් ජූලයි මම ජූලයි and ඔක්තෝබර් පෙන්වන්න හදන සංසන්දනය කළා ජූලි මාසයේ ලැබුණු වර්ෂාපතනය the average rainfall that the western province නේ තියෙන්නේ right බලමු පොඩ්ඩක් yes
මෙතන උඩින් ලියන්න that Western province got the average rainfall that Western province got in අපි ගමු August is වැඩි ද අඩුද බලමු is higher than October. ඔක්තෝබර් වල ගත්ත එකට වඩා higher than එකට වඩා වැඩි. හරිද? ඊට පස්සේ තව ටිකක් බලමු. කට්ටියට යන පරක් වෙලා හොඳටම ඉන්නේ. පවුනේ. ඒ නිසා මම මේ වැඩේ ඉවර කරනවා. තව ඡේද දෙකයි කියන්නේ. වාක්‍ය දෙක තුනයි. හයට ඉවර කරනවා කියලා කිව්ව එක. මෙහෙම පොඩි එක්කෙනෙක් අල්ලගෙන එයාට වඩා මෙයා වැඩි කියලා කියන වගේ මෙයාට වඩා මෙයා අඩුයි කියලා වට කියන්න පුළුවන් මෙහෙම the rainfall the average rainfall that the western province got western province එක ලැබපු rainfall එක the average rainfall that western province got is in the month of April අප්‍රේල් මාසයේදී is කියලා දාලා සංසන්දනය කරනවා අයිමත් කියන්න the average rainfall which එහෙම නැත්නම් that the western province got in the month of April අප්‍රේල් මාසයේදී western province එක ගත්තු වර්ෂාපතනය දල වර්ෂාපතනය is lower than කියන්නේ පහළයි මේ මාසෙට වඩා පහළයි මේ මාසෙට වඩා අඩුයි ඒ වගේම වැඩි එකක් එක්ක අපි දැන් මෙහෙම මේක සංසන්දනය කරා මේක සංසන්දනය කරා මෙහෙම ඉහළ එකක් පහළ එකක් එක්ක පහළ එකක් ඉහළ එකක් එක්ක දැන් මම කියනවා මගේ මේකේ තියෙන අපිට දකින්න පුළුවන් මගේ අදහස නෙමෙයි මේකෙන් පෙන්눔 කරන අදහස කාරණාවක් කියන මොකද්ද පේන කාරණාව ඔයාට ඉන්ක්‍රීස් ඩික්‍රීස් කියලා එකක් තියෙනවනේ ඔන්න ඔක හරිම වැදගත් මේකේ මම කියනවා මෙහෙම එකක් අවසානට නැව අන්තිම වාක්‍ය දෙක මෙහෙම දෙනවා මේකේ ලස්සන එකක් ඒක ලියලා ඉවර කරනවා according to the bar graph right we can see an increase in the මෙන්න මෙහෙම ඉහළ යාමක් දකින්න පුළුවන් කියලා මම කියනවා මේ ඔයා මම මේ අකුරු කැපිටල් මෙහෙම මාරු වෙනවා වේගය වැඩිකමට ජූන් නේද මෙන්න මේ ටික ගැන කියනවා ඔයාට ඕනේ වෙන සෙන්ටෙන්ස් එක හදාගන්න විදියනේ මෙන්න මේ ජූන් මෙහෙම ඉහළ යාමක් පේනවන්නේ right එහෙනම් ඔයා ලියන්න යනවා according to the bar graph we can see an increase ඉහළ යාමක් දකින්න පුළුවන් bar graph එකේ නේද average rainfall එකේ in May June කියලා ඔහම මෙතනට වෙනකන් ලියනවා August ඒ වගේම අපි ලියනවා and also ඒ වගේම a decrease පහළ යාමක් in කියලා මෙහි ටික ලියනවා from August to December කියලා ලිව්වනම් තනි වාක්‍යයකින් ලියන්න පුළුවන් එහෙනම් ඕක තමයි sentence එක වාර්තා කරන හැටි හෙට උදේ 5ට අපි අනිවාර්යෙන් හම්බ වෙමු right යාළුවන්ට කියන්න good luck මම ඉවර කරන්න ඉස්කෝලේ යන්න right have a nice day take care දිනපතාම කරනවා හොඳේ පුළුවන් අය join වෙන්න ඔෂිනි join වෙන්න හදන ඔෂින්ට කියන්න දැන් මේ ඉවරයි කියලා right එයා නැත්තම්